අයිබෝවන් සුබෝදෑසනක්. අද ජූනි මාසයේ 22 වෙනිදා බදාදා දවසේදී සියත මොර්නින් ෂෝ තුලින් සියත පත්තරේ මේ විදිහට ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. අපේ ජාතික පුවත්පත්වල තිබෙන සිරස්තල ඇසුරු කරගත් තොරතුරු ඔබත් එක්ක කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා මේ උදෑසන. දවස ආරම්භ කරන්නට සියත පත්තරෙන්ම අපි ප්‍රවේශයක් ලබා ගමු. සියලුම පුවත්පත් අප වෙත ලැබී තිබෙනවා මේ වෙන විටත්. කොහොම නමුත් ඊයේ දවසේදී මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ සහ සමාජීය කාරණාවන් පිළිබඳව පාර්ලිමේන්තුව රැස්වීමේදී කතා බහ කරන්නට යෙදුණා. ඊයේ දවසේදී පාර්ලිමේන්තුව රැස්වීම තුළින් විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය විවිධ වූ අදහස් සහ විවිධ කතාවන් සිදු කරන ආකාරය අපිට දකින්න ලැබුණා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව සතියක කාලයක් සඳහා වර්ජනය කිරීමටයි ඊයේ දවසේදී විපක්ෂයේ තීරණය කළේ. හේතුව විදිහට වුන් පෙන්වා දුන්නේ විපක්ෂ නායකවරයා, ඒ වගේම විපක්ෂය නියෝජනය කරන අනෙකුත් දේශපාලන කණ්ඩායම් සහ දේශපාලන නායකයින් අදහස් දක්වමින් කියා සිටියේ මෙරට පාර්ලිමේන්තුව තුළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කිසිම තීන්දුවක් තීරණයක් ගන්න බවක් පෙනෙන්නට ලැබෙන්නේ නැහැ සහ ඒ ආශ්‍රිත කාරණාවන් නිසාවෙන් Taman විපක්ෂයේ විදිහට ප්‍රධාන විපක්ෂයේ විදිහට සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය කියන මේ කණ්ඩායම් දෙක මේ සතියේදී පාර්ලිමේන්තුව වර්ජනය කරන බව තමයි ඊයේ දවසේදී ප්‍රකාශ කරන්නට යෙදුනේ. ඒ අනුව අද දවසේදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. අපි කොහොම වෙයිද කියලා බලමු. පාර්ලිමේන්තුවේ සහභාගීත්වය මෙරට ජනතාව දුක් විඳින ජනතාවගේ ප්‍රශ්නවලට ගැටලුවලට පාර්ලිමේන්තුව තුලින් කොහොමද විසඳුම් හම්බෙන්නේ? දුක් විඳින ජනතාවගේ ගැටලු ගැන පාර්ලිමේන්තුව තුල සැබවින්ම කතා කරනවාද? ඒවාට විසඳුම් දෙන්න අදාළ බලධාරීන් කටයුතු කරනවාද කියන කාරණාව වර්තමානයේ මතුවෙන ගැටලුවක්. කෝටි ගාණක මුදලක් දිනකට වේදන් කරමින් තමයි පාර්ලිමේන්තුව රැස් වෙන්නේ. එහෙම රැස් වෙන පාර්ලිමේන්තුවෙනුත් විසඳුමක් ලැබෙන්නේ නැත්නම් විධායකයේ ව්‍යවස්ථාදායකයේ මේ සියල්ලම අක්‍රීය බවක්, අඩපණ බවක්, මන්දගාමී බවක්, එහෙම නැත්නම් ඒවාට පණ නොමැති බවක් තිබෙනවා නම් මේ පිළිබඳව ගැටලුවක් තිබෙන හින්දා අපි බලාගෙන සිටිනවා දැන්වත් මේ මිනිසුන් විඳින දුක වෙනුවෙන් මේ බලධාරීන් නිසි විදිහට කටයුතු කරන්න බලාපොරොත්තු වේද, ඒ වෙනුවෙන් තීන්දුව తీරන ගනීද කියන කාරණාව දෙස බොහොම අවධානයෙන් මෙරට ජනතාව බලාගෙන සිටිනවා. ඒත් එක්කම ඊයේ දවසේදී මෙතරම් අර්බුද තිබෙදීත් මෙතරම් ගැටලු තිබෙදීත් මෙරට ක්‍රීඩාලෝලී ප්‍රේක්ෂකයින්ට ක්‍රිකට් වලට ආදරය කරන සියලු දෙනාට සහ රටේ සමස්ත ජනතාවටම එක තප්පරයක හරි අස්වැසිල්ලක් ලැබෙන සතුටුදායක ආරංචියක් අපිට ලැබුණා. සියලු දෙනාම ඊයේ දවසේදී අනිවාර්යෙන්ම ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරඟාවලිය නරඹන්න ඇති. මේ තරඟාවලියේදී මෙරට අපේ ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම වසර 30කට පසුව ශ්‍රී ලංකාවේදී පැවැත්වුණු ඕස්ට්‍රේලියාවට එරෙහි වන් ඩේ එක්දින තරඟාවලි ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණා. එය මෙරට ඉතිහාසගත වෙන ක්‍රිකට් ක්‍රීඩාවක් විදිහට, එහෙම නැත්නම් තරඟාවලියක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. එහි සතුටුදායක, සැනසිලිදායක ප්‍රීතිය මෙරට ක්‍රීඩාලෝලී ප්‍රේක්ෂකයන් ඊයේ දවසේදී රාත්‍රියේදී සමරනු අපි දැක්කා දුටුවා. ඉතින් ඒ පුවතත් එක්ක ඊට අදාළ සහ ඊට පරිබාහිරව දේශපාලන, ආර්ථික, සමාජීය කාරණා පිළිබඳව අද දවසේදී පුවත්පත්වල තොරතුරු වාර්තා කරලා තිබෙනවා. අපි ඒ වෙත අවධානය යොමු කරමු. මුලින්ම මේ අරුණ සහ මව්බිම කියන පුවත්පත් දෙකයි මා තෝරාගන්නේ සිරස්තලවල මොනවද තියෙන්නේ කියලා. ඒ අතුරින් මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තල දෙකක් සඳහන් කරලා තිබෙනවා. ඉන් ප්‍රධාන එක් සිරස්තලයක් තියෙන්නේ මෙරට කෘෂිකර්ම ව්‍යාපෘති පිළිබඳව. පසුගිය දවසක ජනාධිපතිවරයා සහ රජයේ ඉහළ බලධාරීන් අවධානයෙන් සහ වැඩිපුර කතා බහ කරපු කාරණාවක් තමයි මෙරට ක්‍රියාත්මක විය යුතු සහ විය යුතුව තිබුණු ව්‍යාපෘති මහමග නතර වීම තුළින් මෙරට සංවර්ධනය සහ ආර්ථික කඩාවැටීම් වලට යම් යම් බාධාවන් සිද්ධ වෙලා තිබෙනවා කියන කාරණාව බලධාරීන් සාකච්ඡා කර සහ කතා බහ කරපු කාරණාවක්. ඒ වගේම මෙරටට ඊතරම් අත්‍යවශ්‍ය නොවන සහ මෙවැනි අර්බුදයක් පවතින කාල සීමාවක සිදු නොකළ යුතු ව්‍යාපෘති ආරම්භ කිරීම සහ අත්‍යවශ්‍ය ව්‍යාපෘති ආරම්භ නොකිරීම කියන මේ කාරණා දෙකම
මේ දවස්වල සාකච්ඡාවට ලක් වෙනවා. ඒ පිළිබඳව ජනතාව තුළ පාලනාධිකාරිය තුළ යම් යම් පරස්පර විරෝධී සහ එකිනෙකට වෙනස් වූ අදහස් තිබෙනවා. කොහොම නමුත් ඊටම සබැදි වෙන සිරස්තලයක් මව්බිමේ ප්‍රධාන සිරස්තලය වෙන්නේ අද ගොවි පවුල් අසරණ වෙද්දී ඩොලර් මිලියන 82ක කෘෂිකර්ම ව්‍යාපෘතියක් එක තැන පල් වෙයි. අවුරුද්දක් තිස්සේ 1,67,000ක් බැගින් අධ්‍යක්ෂකට නිකන් පඩි ගෙවලා තවත් ඩොලර් මිලියන ගණනක ව්‍යාපෘති 6ක් අක්‍රියයි කියලා මව්බිම ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. මේ අක්‍රිය වෙච්ච ව්‍යාපෘති වලට අවුරුද්දක කාලයක පටන් 1,67,000ක මාසික වැටුපක් අදාළ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකවරයාට ගෙවාලා තිබෙනවා කියන කාරණාව මව්බිමේ සටහන් කරලා තිබෙනවා. මෙවැනි අක්‍රීය ව්‍යාපෘතිවල අධ්‍යක්ෂකවරුන්ට සහ එම ව්‍යාපෘතිවල අනෙකුත් නිලධාරීන්ටත් මේ විදිහටම පඩි ගෙවන්නේ නැති ව්‍යාපෘතිත් අක්‍රීය නම් එම නිලධාරීන්ට පඩි ලබා දෙන්නේ ගෙදර ඉන්නවටද කියන ප්‍රශ්නේ තමයි අපිට නම් අහන්න තියෙන්නේ. ඒත් එක්කම මේ දේශපාලන ක්ෂේත්‍රය තුළ දේශපාලනයේ තියෙන විවිධ කාරණා අතරින් මේ දවස්වල ටිකක් මතුවලා වෙලා තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු മന്ത്രി ධූරයක් හිස් වෙලා තිබෙනවා. මේ හිස් වුණු മന്ത്രി ධූරයේ සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට යෝජනා කරන්නට යෙදුණා. එම යෝජනා කිරීමත් එක්ක ජනාධිපතිවරයා එදිනම ගැසට් නිවේදනයක් පළ කරමින් නව අමාත්‍යාංශ දෙකක් ගැසට් කරන්නට යෙදුණා. දේශපාලන ආරංචි මාර්ග වලින් සඳහන් වුණේ එම නව අමාත්‍යාංශ දෙක සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ අමාත්‍යවරයා විදිහට දිවුරුම් දීමට සූදානම්ින් සිටින බව. නමුත් ඊට මත්තෙන් දිවුරුම් දීමට මත්තෙන් මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය තුළ පෙත්සම් ගොනු කරන්නට යෙදුනා නීතිඥ පාර්ශවයන් විසින් මෙලෙස ජනතාවගේ බලය නොමැතිව දේශපාලනයට සම්බන්ධ නොවන පුද්ගලයෙක් විශේෂයෙන්ම ව්‍යාපාරිකයෙක් මෙරට දේශපාලනයට එහෙම නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට දිවුරුම් දීම සිදු නොකළ යුතුයි කියන කාරණාව විශේෂයෙන්ම මැතිවරණයකට පෙර ආතුව ජාතික ලයිස්තු മന്ത്രി ධූර සඳහා වන නාම ලේඛනයක් මැතිවරණ කොමිසමට සියලුම පක්ෂ විසින් ඉදිරිපත් කරනවා. එහෙම ඉදිරිපත් කරන නාම ලේඛනයේ අඩංගු වන ජාතික ලයිස්තු අපේක්ෂකයින්ගෙන් පමණයි අදාළ මැතිවරණයේදී එම පක්ෂයට හිමිවන ඡන්ද ප්‍රතිශතය අනුව ඔවුන්ට හිමිවන ජාතික ලයිස්තු മന്ത്രി ධූර ගහනට අනුව එම ලයිස්තුවේ සිටින නම් වලින් තමයි ජාතික ලයිස්තු മന്ത്രി ධූර වලට മന്ത്രിවරුන් පත්වන්නේ. නමුත් එහෙම සිදුවීමක් මෙතන සිද්ධ වෙලා නැහැ. ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨ අධිකරණයේ විමසීම් කිහිපයක්ම සිදු කරලා තිබුණා. කොහොම නමුත් මව්බිමේ ප්‍රධාන අනිත් සිරස්තලයේ තියෙන්නේ ඊයේ දවසේදී ධම්මික පෙරේරාට එරෙහිව ගොනු කර තිබූ එම පෙත්සම් සියල්ලම එලියට විසි කරලා දාලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒවා විභාගයකින් තොරවම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා කියලා ඊයේ දවසේදී අනාවරණය වුණේ. ධම්මිකට එරෙහි පෙත්සම් පහම විසි වෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ අගනා කාලය මෙවැනි පෙත්සම් වලට මිඩංගු කිරීම ජුගුප්සාජනකයි කියලා මව්බිමේ වාර්තාවක් තිබෙනවා. මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීම අද සිදු වෙන බවයි සඳහන් වෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ධම්මික පෙරේරා මහතා කතානායක මහින්දයාප අබේවර්ධන ඉදිරියේදී අද දිවුරුම් දීමට නියමිතයි. ධම්මික පෙරේරා අද පාර්ලිමේන්තුව රැස්වූ පසු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසීය. බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා ස්වීම නිසා ඇති වූ පුරප්පාඩුවට මෙලෙස ධම්මික පෙරේරා මහතා නම් කර ලැබ තිබෙනවා කියලයි මව්බිමේ සඳහන් කරලා තියෙන්නේ. කොහොම නමුත් ඊයේ දවසේදී පාර්ලිමේන්තුව තුලත් ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙක් විදිහට හිටපු මේ වෙන විට ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරන විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීම පිළිබඳව ඔබ දකින්න ඇති. එතුමාට සම්බන්ධ සිරස්තලයක් තිබෙනවා. එහි දැක්වා තිබෙන්නේ රනිල්ගේ සම්බන්ධතා අද මායාවක් වෙලා රටේ ප්‍රශ්න විසඳන්න මෙලෝ උත්සාහයක් නැහැ කියලයි විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් මව්බිම අද උපුටාගෙන තිබෙන්නේ. ජාතික රෝහලෙන් දෙන කෑම කටේ තියන්න බෑ. රෝහල් කාර්ය මණ්ඩලය කියති කියලා සිරස්තලයක් තිබෙනවා මව්බිමේ. මීටම අදාළව අපි පහුගිය දවස්වල දැක්කා ළමා රෝහලේ මේ මෙවැනිම ආකාරයේ ප්‍රවෘත්තියක් වාර්තා වී තිබුණ ලබා දෙන ආහාර සහ සමහර රෝහල් වලට රෝගීන්ට ආහාර ලබා දීමේ කාර්යයත් කරගෙන යන්නට නොහැකි තත්වයක් මේ වෙන විට උදා වෙලා තිබෙනවා. මොකද රෝහල් වල සහ රාජ්‍ය ආයතන වලට ආහාර සැපයීම සඳහා වාර්ෂිකව ටෙන්ඩර් වලට තමයි එම ආහාර ලබා දීමේ
සේවාවන් ලබා දෙන්නේ. එය පෞද්ගලික පාර්ශවයන් විසින් අදාළ ටෙන්ඩර් ඒ කාලේ තියෙන ආකාරයට ලන්සු වලට මිලදී අරගෙන ඔවුන් මේ වෙන විට ප්‍රකාශ කරන්නේ මේ ඇති වෙලා තියෙන ආර්ථික උද්ධමනයත් එක්ක බඩු මිල අහස උසට ගිහින් තියෙන කාලයක ඉස්සර දුන්න වගේ ඒ මිලටම දැන් ආහාර සපයීමේ ක්‍රියාවලිය සිදු කරන්න බෑ කියන කාරණාව. එමෙ හින්දා ඔවුන් බොහෝ දෙනෙක් ආහාර සැපීමෙන් වැළකී සිටින අවස්ථා අපි දැක්කා. ජාතික රෝහලේ දෙන කෑම කටේ තියන්නවත් බෑ කියලා රෝගීහු කාර්ය මණ්ඩලය මේ දෙගොල්ලම කියන චෝදනාවක් නගන චෝදනාවක් තමයි මවුබිමේ මේ විදිහට උපුටා දක්වලා තියෙන්නේ. එතකම ජොන්ස්ටන්ගේ රීඩ් පෙත්සම ඉවතට කියලා සිරස්තලයක් තිබෙනවා. තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ගොනු කොට තිබූ රීඩ් පෙත්සම ඊයේ අභියාචන අධිකරණයේ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය කියලා සිරස්තලයේ සඳහන් වෙනවා. ගෝල්ෆේස් සිද්ධියට මොරටු නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුළු 5ක් අල්ලති කියලා තවත් සිරස්තලයක් තිබෙනවා. මේ 9 වෙනිදා සිදු වුණු සිදුවීමට අදාළ තවමත් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ අතර මේ යාවත් කාලීන වෙච්ච ආසන්නතම සිදුවීම මේ පසුගියදා 20 වෙනිදා සිදු වුණු සිදුවීම. එහිදී ක්‍රියාකාරී ගෝල්ෆේස් අර්ගලයේ සමාජිකයන් 21 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. නමුත් ඔවුන්ට එදිනම අපත් ලැබුණා. කොහොම නමුත් මොරටුව නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුළු 5 දෙනෙක් ඒ වෙනුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බව තමයි මෙම සිරස්තලයේ සඳහන් කරලා තියෙන්නේ. ඒත් එක්කම පාර්ලිමේන්තුව දින 2කට සීමා වෙනවා කියලා සිරස්තලයක සඳහන් කරලා තියෙනවා. අනුරාධා හේරත් සඳුනිගම ආරච්චි ලියන්නේ රට තුල මතුව ඇති ඉන්ධන අර්බුදයේ හේතුවෙන් පාර්ලිමේන්තුව මේ සතියේ දින 2කට පමණක් සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාව ඊයේ තීරණය කළා කියලා එම සිරස්තලයේ සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව ඊයේ දවසේදී ඔබ ප්‍රවෘත්ති තුලින් නරඹන්නට ඇති දකින්නට ඇති ජාත්‍යන්තර යෝග දින සැමරුම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුව පාර්ශවයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව යෝගා සඳහා අග්‍රාමාත්‍යවරයා ඇතුළු මෙම පිරිස සහභාගී වුණු ආකාරය දකින්න ඇති ඡායාරූපයක් සහිතව මවුබිම මේ පිළිබඳව වාර්තා කරනවා. ජාත්‍යන්තර යෝග දින සැමරුම ඉන්දියානු මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඊයේ පැවති අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යෝග අභ්‍යාසයක නිරතව සිටි අයුරු මේ විදිහට ඡායාරූප සහිතව වාර්තා කරලා තිබෙනවා මව්බිම පුවත්පතේ. අපි බලමු තවත් උපුටානුගත් වාර්තා කීපයක් වෙත අවධානය යොමු කරන්න. සජබ ජාතික ජනබලවේගය පාර්ලිමේන්තුව වර්ජනය කරයි. මා මුලින්ම සඳහන් කළ කාරණාව සිරස්තලයක් විදිහට සඳහන් කරලා තියෙන්නේ. සජ්ජබය සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය මේ ඉදිරි සතියේදී පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි මව්බිම පුවත්පත සිරස්තලයෙන් සඳහන් කරලා තියෙන්නේ. තායිලන්තයේ ගාණ අඩු වුණත් වෙලාවට දෙන්න බැරි නිසා වැඩි මිලට ඕමානයට ටෙන්ඩරය දුන්නා. අමරවීර කියයි. තායිලන්තයේ ගාණ අඩු වුණත් වෙලාවට දෙන්න බැරි හින්දා වැඩි මිලට ඕමානයට ටෙන්ඩරය දුන්නා කියලයි මහින්ද අමරවීර කියන්නේ. අපි පොඩ්ඩක් අතුල් පිටුවට ගිහිල්ලා කියවලා බලමු මේ මොන ටෙන්ඩරය ගැනද කියන්නේ කියලා. මෙරටට LP ගෑස් සැපීම සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කළ තායිලන්තයේ සියම් ගෑස් සමාගමට එම ගෑස් තොග නියමිත දිනට සැපීමට නොහැකි වීම නිසා එම ටෙන්ඩරය ඕමාන ට්‍රෙන්ඩින් සමාගමට සැපීම පිරිනැමීමට සිදු වූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද අමරවීර පැවසියේ කියලා කියන්නේ. මෙරට උද්ගත වෙලා තියෙන දරුණුම අර්බුදයක් විදිහට ගෑස් අර්බුදය හඳුන්වා දෙන්න පුළුවන්. කංජ තෙල් අර්බුදයට, පෙට්‍රල් ඩීසල් අර්බුදයට අමතරව මිනිසුන්ට ඔයාගේ පියාගන්නවත් විදිහක් නැති වෙලා තියෙන්නේ. ගමේ ඉන්න කට්ටිය නම් ගමේ ඉන්න මිනිසුන් නම් ජනතාව නම් ඔවුන්ට දර ටිකක් හරි හොයාගෙන තමන්ගේ ඕනෑම ගමක තියෙන ගෙදරක දරලිපක් තියෙනවා. එහෙම වුණත් නාගරිකව ජීවත් වෙන ජනතාවට ගෑස් එක අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම මහල් නිවාසවල සිටින ජනතාවට දර දාගෙන දුම් ගහ උයා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කාට හරි කමන්නේ දීලා රටේ මුදලුත් ඉතුරු වෙන විදිහට මේ ගෑස් ටික මහ ජනතාවට ඉතාමත් ඉක්මනින් පහසුවෙන් ක්‍රමවේදයන් සහිතව ලබා ගන්න හැකියාව තිබෙනවා නම් එය තමයි මේ වෙලාවේ ඉතාමත් වැදගත් වෙන්නේ කියන කාරණාව අපි මතක් කරන්න කැමතියි. විකල්ප ක්‍රම තිබුණත් ඒවා ඊතරම්ම සාර්ථක ක්‍රම බවට පත්වන්නේත් නැහැ. ඒ නිසා සමහර වෙලාවට විදුලියෙන් පාවිච්චි කරන උදුනක් භාවිතා කළත් මේ දවස්වල විදුලිය විසන්දි වීමුත් සිදු වෙන නිසා
එයත් නිසියාකාරව කරන්න හැකියාවක් නැහැ. භූමි තෙල් පාවිච්චි කරන්න විදිහකුත් නැහැ. භූමි තෙල් අර්බුදයකුත් තියෙන හින්දා මේ වෙනකොට නව පොල් කටු අඟුරු ලිපා පිළිබඳව සමාජයේ බොහෝ දෙනා අතරේ කතා බහක් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් මෙම ලිප්පවා මේ වෙනකොට ඉතාමත් අධික ඉහළ මිලකට තමයි අලෙවි වෙන්නේ. මේ කරුණු කාරණා රසම ප්‍රායෝගික තලයේ ප්‍රායෝගික මට්ටමේ පහත් බිම් මට්ටමේ පවතින ගැටලු නිසා මේවාට නිසි විසඳුමක් කවද කොහොම කොයි විදිහට ලැබෙයිද කියලා අපි කියන්න දන්නේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා සරල විසඳුම් තියෙන්නේ මේවට ඒවට නිසි ක්‍රමවේද අනුගමනය කරමින් ක්‍රියාත්මක කිරීම පමණයි තියෙන්නේ. ඒ නිසා කොමිස් කුට්ටි වලට නේද? ඒ දේවල් වලට යොමු වෙන්නේ නැතිව මේ වෙලාවේවත් ජනතාවේ පැත්තේ හිටගෙන ජනතාව වෙනුවෙන් මේ සැපයුම් සියල්ල සිදු කරන්න පාලන බලධාරීන්ට නුවණැස පහළ වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි බලමු අනිත් සිරස්සල මොනවද කියලා. කෝප් කමිටුව හමුවේ කට අරින්න පෙර දිවුරන්න වෙයි. ඒක නම් හොඳ වැඩක්. කෝප් කමිටුව හමුවේ ප්‍රකාශයන් කරන නිලධාරීන්ගෙන් දිවුරුමක් ලබා ගැනීමට එම කමිටුව තීරණය කර ඇත කියලා සිරස්තලයේ සඳහන් කරලා තියෙනවා. අපි දැක්ක කෝප් කමිටුවේදී පසුගිය දවස්වල විශේෂයෙන්ම මේ අර විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා හිටපු සභාපතිවරයාගේ ප්‍රකාශය එහෙම මහත් ආందోලනාත්මක තත්වයක් රට තුළ නිර්මාණය කරන්නට සමත් වුණු ප්‍රකාශයක්නේ. ඒ නිසා පැමිණෙන නිලධාරීන් කෝප් කමිටුවේ Tamanගේ ප්‍රකාශ සිදු කරන්නටමත් මේ ආතතිය එහෙම දුරු කරගෙන බඩගින්න ඉන්නවා නම් මොනවා හරි කාලා බීලා වතුර බෝතලයක් එහෙම ළඟ තියාගෙන දිවුරලා ඉවර වෙලා මේ ප්‍රකාශ සිදු කරනවා නම් එය රටට වඩාත් යෝග්‍යයි කියන කාරණාව තමයි අපිටත් කියන්න තියෙන්නේ. ගෘහ සේවිකාවන් රට යන වයස අඩු කළ එක ගැන ලෝකයා කියන කතාව කියලා දෙවෙනි පිටුවේ තියෙනවා සිරස්තලයක්. අපි බලමු පොඩ්ඩක්. ඊයේ දවසේදී අපි දැක්කා ගෘහ සේවිකාවන් විදිහට විදේශගත වීමට බලාපොරොත්තු වෙන කාන්තාවන් සඳහා ඔවුන්ගේ වයස් සීමාවන් අඩු කිරීමට ඊයේ දවසේදී කටයුතු කර තිබුණා. බන්කොලොත් ශ්‍රී ලංකාව තරුණ කාන්තාවන්ට රට රස්සාවල යෑමට අවසර දෙයි යන සිරස්තලයේ සහිත පුවතක් පෙරේදා විදෙස් මාධ්‍යාලා බොහෝමයක කැපී පෙනෙන පුවතක් බවට පත් වෙලා තිබුණලු. ශ්‍රී ලංකා ආණ්ඩුව රැකියා සඳහා විදේශගත වන කාන්තාවන් පරිපූර්ණ කළ යුතු අවම වයස් සීමාව පහත දැමීම ලොව වටා මෙවැනි පුවතක් පැතිර යාමට හේතු වෙලා තිබෙනවා. ඉකොනොමික් ටයිම්ස්, ඇරබි නිවුස්, ටයිම් ඔෆ් ඉන්ඩියා, ෆ්‍රී මලයාසියා ටුඩේ ඇතුළු පුවත් සේවා රැසක මෙම පුවත වාර්තා කරලා තිබෙනවා කියලයි මව්බිමේ සඳහන් කරලා තියෙන්නේ. ලංකාව කොහොම හරි ජාත්‍යන්තරයටත් යනවා ඉඳලා හිටලා මේ වගේ දේවල් වලින්. ජවිපේ ජනතා විලාපය හෙට සිට ගෝඨාභය රනිල් ජනපීඩක ආණ්ඩුව පළවා හරින ජනතා විලාපයේ නමින් විරෝධතාවයක් හෙට සිට රට පුරා ආරම්භන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සමකැදවුම්කරු වසන්ත සමරසිංහ පැවසුවා කියලා මව්බිම වාර්තා කරලා තිබෙනවා. ඒත් එක්කම පොහොට්ටුව බලගන්වන්න බැසිල්ගෙන් උපදෙස් කියලා සිරස්තලයක් තියෙනවා. අපි ඊයේ දවසේ පුවත්පත්වල දැක්කා බැසිල් රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරයා යලි වැඩ ආරම්භති කියලා සිරස්තලයක් සටහන් කරලා තියෙනවා. ඒ ආරම්භපු වැඩ මේ විදිහට දිනෙන් දින සිරස්තල වලින් වාර්තා කරනවා පොහොට්ටුව බලගන්වන්න බැසිල්ගෙන් උපදෙස් කියලා. ඇමතිකම්ගත් අයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමතයකට නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර යන ඇමතිවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරූ තනතුරු වලින් ඉවත් නොකොට සමතයකට පැමිණීමට පක්ෂ නායකත්වයේ තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි කියලා සිරස්තලයි සඳහන් කරනවා මව්බිමේ. නමුත් මේ ඇමතිකම් ගත්ත අලුත නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ඇතුළු පිරිසගේ ස්ථාවරත්වය නම් උනේ මේක නෙවෙයි. දැන් හැබැයි සමතයකටපත් වෙලා කියලායි කියන්නේ. සෞඛ්‍ය වෘත්තිකයන් රට යන්න පොලිමේ. ඊයේ දවසේදී වෛද්‍යවරුන් මෙරට හැර රට විදේශගත වීම සඳහා තමන්ගේ රෝහල්වල අධ්‍යක්ෂකවරුන්ගෙන් අවසර ඉල්ලා තිබූ බවට ප්‍රධාන සිරස්තලයක් පළ වුණා. විදේශගත වීමට නිවාඩු ඉල්ලා දිනකට සෞඛ්‍ය වෘත්තිකයන් 25ක් 30ක් පමණ දෙන අමාත්‍යාංශයට අයදුම්පත් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම අයදුම්පත් අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සිට සෞඛ්‍ය කම්කරුවන් දක්වා විවිධ මට්ටම්වල පිරිස් සිටින බවයි එහි සඳහන් කරලා තිබෙන්නේ. සති 3ක් තුල නාදුනන තුවක්කුව 8 වැනි බිල්ලත් ගනී. මේ දවස්වල පාතාලයේ යම්කිසි ක්‍රියාත්මක වීමේ වර්ධනයක් තිබෙන බව දකින්න ලැබෙනවා. සති 3ක් ඇතුළතදී නාදුනන තුවක්කුකරුවන් සිදු කළ 8 වැනි මිනිස් ඝාතනය ඊයේ දහවල් පෑලියගොඩ
පොලිස් වසමෙන් වාර්තා වුණා මැනින් මාකට් එකේ මෙම වෙලෙන්දා වෙඩිපහරින් මරමුවට පත් වෙලා තිබෙනවා කියලා එම සිරස්තලයේ සඳහන් කරලා තියෙන්නේ. මේක ඉතාමත් දරුණු ඛේදවාචකයක්. රට තුළ මෙහෙම මිනීමැරුම් සිදු වෙනවා නම් නීතිය ඒ අයට කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ? නීතිය ඉතාමත් දැඩිව ක්‍රියාත්මක විය යුතු බව අපිට අවධාරණය කරන්න කැමතියි. මව්බි මේ තිබෙන සිරස්තල ටික ඒ වගේ අපි අරුණි සිරස්තල ටික බලමු මේ විරාමෙන් පස්සේ. විරාමෙන් පස්සේ යලිත් ඔබ එකතු වෙන්නේ සියත පාත්‍රයේත් එක්ක අපි අරුණ සහ දිවයින පුවත්පත් දෙකටයි දැන් අවධානය යොමු කරන්නේ. අපි මව්බි මේ කියවූ සිරස්තලයට අදාළවම අරුණිත් වාර්තා කරන්නේ ප්‍රධාන සිරස්තලයේ විදිහට කෘෂිකර්මයට දුන් ඩොලර් මිලියන 50 තෙල් සහ කෑමට වැය කරලා ගොවි ව්‍යාපෘති අඩාල වෙයි. විදෙස් අරමුදල් යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය ඉකුත් වසරේ අගභාගයේ ගොවීන් වෙනුවෙන් ආරම්භ කරන ලද ව්‍යාපෘති දෙකක් අතරින් එකක් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම නිසා ඒ සඳහා වෙන වූ ඇමරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් අහිමි වී ඇති බවත් විදේශ අරමුදල් යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය මත අසාර්ථක වී ඇති බවත් අරුණ වාර්තා කරනවා. ඒත් එක්කම මේ මැනින් මාකට්ටුවේ ඊයේ දවසේදී සිදු වුණු මිනීමැරුම පිළිබඳව වාර්තාව අරුණේ තිබෙනවා. මැනින් මාකට්ටුවට පැන අබචානා වෙඩි තබා මරයි. එහි තවත් වාර්තාවක් දිවයිනේ ප්‍රධාන සිරස්තලයටත් තිබෙන්නේ මෙන්න මෙහෙම. දෙනෝදාහක් බලා සිටියේදී අවිගත්තෝ මැනින් ලෙයින් තෙත් කරති සති 3ක් තුල පාතාලයේ 8 වෙනි ඝාතනය පළතුරු ව්‍යාපාරිකයෙක් මරුට කියලා ඉස්සරසලේ තියෙන්නේ. පෑලියගොඩ මැනින් වෙළඳ සංකීර්ණයට ඊයේ දහවල් කඩා වැදුණු පාතාල සන්නද්ධ කණ්ඩායමක් එහි සිටි පළතුරු ව්‍යාපාරිකයෙකුට T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර මුළු වෙළඳ සංකීර්ණයම බිහිතියටපත් කරමින් පලා ගොස් තිබෙනවා කියලායි දිවයිනේ ඒ ඉස්සරසලේ සඳහන් කරලා තියෙන්නේ. කන්න නැති වෙලාවේ හාල් වලින් බීර හදනවා කියලා වාර්තාවක් තියෙනවා. අරුණේ ප්‍රධාන පිටුවේ ඉහළම තමයි මේ සිරස්තලයේ වාර්තා කරලා තියෙන්නේ. කන්න නැති වෙලාවේ හාල් වලින් බීර හදනවා කියලා. ඒ වගේම හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් රොයල් පාක් වරදකරුට සමාව ගන්න රතන හිමි උනන්දු වුණා. කවුරු හරි ඒ පවුලෙන් කෝටි ගාණක් අරන් කියලා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රකාශය රොයල් පහක් ඝාතන සිද්ධියේ වරදකරුට ජනාධිපති සමාව දීමේදී එම පවුලේ සමාජිකයන් කිසියම් අයෙකු එම පවුලේ සමාජිකයන්ගෙන් කිසියම් අයෙකු මුදලක් ලබාගෙන නැති බවට බුද්ධ්‍යංශ නිලධාරීන් අනාවරණය කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවා කියලා අරුණේ සඳහන් කරලා තිබෙනවා. පරණ සැමන්ටින් 17000ක් අලුත් කරද්දී අල්ලයි. පරණ සැමන්ටින් 17000ක් අලුත් කරද්දී අල්ලයි කියලා සිරස්තලේ තියෙන්නේ. කල්විකුත් වීමට ආසන්න ටින්මාලු තොගයක නිෂ්පාදන දිනය සහ මිල ගණන වෙනස් කර වෙළඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගියේ පන්නල ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් වටලා එහි තිබූ රුපියල් මිලියන 12කට ආසන්න වටිනාකමකින් යුත් ටින්මාලු තොගයක් කුරුණෑගල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගෙන තිබෙනවා කියලායි මේ සිරස්තලය කියන්නේ. නිෂ්පාදන දිනය කල්විකුත් වීමේ දිනය අලුත් කරයි කියලා ඇතුළේ තියෙන ටින්මාලු ටික එහෙම අලුත් වෙන්නේ නැති බව මතක් කරන්න ඕනේ. LTT වැළලූ භූමි තෙල් බැරල් 7ක් ගොඩ ගනී. භූමි තෙල් විතරද දන්නේ නැහැ. පෙට්‍රල් ඩීසල් එහෙම තිබ්බේ නැද්ද දන්නේ නැහැ නේද? මුලතිව් පුදුකුඩිරිප්පු උදයාර් කට්ටු ප්‍රදේශයේ ගෙවත්තක වළදමා තිබූ භූමි තෙල් බැරල් 7ක් පෙරේදා සොයා ගැනීමට හැකි වූ බව පුදුකුඩිරිප්පු පොලිසිය පැවසියේ කියලා සිරස්තලයේ සඳහන් කරලා තියෙනවා. අපි ඉක්මනින්ම වෙලාව බලමු. හොඳයි අරුණේ තවත් සිරස්තල කිහිපයක් තිබෙනවා. ඒ අතරේ ආණ්ඩුව විරෝධය පා සජබ ජාතික ජනබලවේග මන්ත්‍රීවරු සභා ගැබෙන් යති කියලයි මේ සිරස්තලයේ තියෙන්නේ. පාර්ලිමේන්තුව රැස්වීම පැවැත්වීම ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුමක් නොවන බව සඳහන් කරමින් සමගි ජනබලවේගයේ සහ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සභා ගැබෙන් ඊයේ පෙරවරු ඉවතුණා කියලයි එම සිරස්තලයේ සඳහන් කරලා තියෙන්නේ. ඒත් එක්කම වැලි මිල ඉහළට කියලා වාර්තාවක් තියෙනවා. හැම දෙයක්ම ඉහළ යන කාලේ මේව මොනවදනේ? කවර කතාවද? පොලිස්පති ගෙදර යවන්න ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ජනපතිට කීයති කියලා තවත් සිරස්තලයක් අරුණේ තිබෙනවා. පොලිස්පති ගෙදර යවන්න කියලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කරන බව පසුගිය දවස්වල අපිටත් ආරංචි වුණා විවිධ දේශපාලන ආරංචි මාර්ග තුලින්. ධම්මික පෙරේරාට එරෙහිපෙත් සමීවතට කෝච්චි ඉඩම් වගාව සඳහා යෙදවීමේ බලාපොරොත්තුවක් තිබෙනවා කියලා කෝච්චි ඉඩම් වගාවට කියලා සිරස්තලයක් සඳහන් කරලා තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්
වගා කටයුතු සිදු කිරීම සඳහා ලබා දීමට සහ හැකියාව තියෙන ගොවියන්ට ඒ ඉඩම් తాවකාලිකව වගා කිරීමේ පදනම මත ලබා දීම සඳහා අවධානය යොමු වෙලා තිබුණා. අපි දැක්ක පසුගිය දවස්වල මේ පිළිබඳවයි මේ වාර්තාවේ තිබෙන්නේ. සජබේ 21 ව්‍යවස්ථාවට පටහැනි ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීරණය කතානායක දැනුම් දෙයි. සමගි ජනබලවේගයේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණුක්‍රම ව්‍යවස්ථාවේ 21 වෙනි සංශෝධන පනත් කෙටුම් පතේ අපි බලමු වගන්ති ගණනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හේයින් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බවට ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීරණය කරලා තිබෙන බව කතානායක මහින්ද අබේවර්ධන මහතා වෙත දන්වා තිබෙනවා කියලයි එම සිරස්තලයේ සඳහන් කරලා තියෙන්නේ. අපි අරුණේ තියෙන මුල් පිටුවේ තිබෙන සිරස්තල සියල්ලකම පහේ උපුටා ගත්තා. අපි දිවයිනේ උපුටා අනුගත් වාර්තා කිහිපයක් වෙත අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. එහි කොඩාවට ඉහළින් සඳහන් කරලා තිබෙන සිරස්තලය 30 වසරකට පසු ශ්‍රී ලංකාවට ක්‍රිකට් තරඟාවලි ජයක් කියලා අපි මුලින්ම සඳහන් කරපු කාරණාව. ඊළඟට තියෙනවා මෙන්න මෙහෙම සිරස්තලයක් තෙල් නැහැ, ගෑස් නැහැ, කන්න නැහැ. ජනතාව මහපාරේ මෙහෙව් රටකට පාර්ලිමේන්තුවක් මොකටද? සජබ මැතිසභය වර්ජනය කරයි. පාර්ලිමේන්තුව රැස් වුණාට මහ පොළවේ දැවැන්ත ඛේද වාචකයක් සජිත් ප්‍රේමදාස. සමගි ජනබලවේගයේ මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කරන බව අනිකුත් පුවත්පත්වල සඳහන් කරලා තිබුණා. ඒ පිළිබඳවමයි මේ සඳහන් කරලා තියෙන්නේ දිවයිනෙත් 21 වගන්ති කීපයක් ව්‍යවස්ථාවට පටහැනි. පාර්ලිමේන්තුවේ බහුතරයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතුයි. ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීරණය කතානායකට දැනුම් දෙයි කියලා එහිත් සඳහන් කරලා තියෙනවා ප්‍රධාන සිරස්තලයේ යටතේ. ධම්මික පෙරේරාට එරෙහි පෙත්සම් 5ක් අහකට කියලා සිරස්තලයේ සඳහන් කරනවා. ඒ පිළිබඳව අපි ඔබට කිව්වා ධම්මික පෙරේරා අද දිවුරුම් දෙයි කියලාත් දිවයිනේ සඳහන් කරලා තිබෙනවා. ඊට අමතරව තවත් තිබෙන සිරස්තල අතුරේ ඡායාරූප වාර්තාවක් තියෙනවා. අපූර්ව ඡායාරූප වාර්තාවක් ඉන්ධන අර්බුදයට ගුරුපියෙකුගෙන් විසඳුමක් කියලා. ඉන්ධන හිඟය හා අර්බුදය නිසා මේ දිනවල පැන නැගී ඇති ගැටලු අපමණය. මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින පිරිස් අතර පාසල් සිසුන් හා ගුරුවරුන් ඉදිරියෙන්ම සිටිති. ඉන්ධන නොමැති වීමෙන් බස් දහවණය සීමා වී ඇති අතර වාරයේ මෙතෙක් පාසල් පැමිණි යතුරු පැදියටද ඉන්ධන නොලැබීම නිසා ඉන් පාසලට පැමිණීමට නොහැකි වූ පදවිය අලිවන්ගුව අභයරාජ ප්‍රාථමික විදුහලේ ආර් උපුල්ගුරු මහතා සිය අට්ටැක්ටරයෙන් පාසලේ කුඩා සිසුන් සමූහයක්ද පටවාගෙන පාසලට පැමිණියේ තමාට ලබා දිය හැකි උපරිම සහාය ඔවුන්ට දක්වමින් කියලයි මේ ඡායාරූප වාර්තාව සහිතව මිසිරස්සලේ සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේ ගුරුවරුත් ලංකාවේ ඉන්නවා. ඉන්ෆ්ලුවෙන්සාව වැළඹුණු දරුවන්ගේ වැඩිවීමක් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතාගේ ප්‍රකාශය මේ දිවයිනේ සිරස්සලයක් විදිහට සටහන් කරලා තියෙන්නේ. මේ දවස්වල පුංචි දරුවන්ට කුඩා දරුවන්ට වෛරස් උණක් හැදිලා තියෙනවා කියලා සමාජයේ ලොකු කතා බහක් හුවමාරු වෙමින් පවතින කාලවකවානුවක්. වෛද්‍යවරුනුත් මේ පිළිබඳව මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරමින් දරුවන් මේ තුලින් ප්‍රවේශම් ගත යුත්තේ කොහොමද කියන කාරණාව පිළිබඳව දිගින් දිගටම ජනතාව දැනුවත් කිරීම කටයුතු සිදු වුණා. තවදුරටත් ඉන්ෆ්ලුවෙන්සාව වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් සිදු වෙන බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මේ විදිහට සඳහන් කරන්නේ. ඒ නිසා ඔබේ දරුවා ප්‍රවේශම් කරගන්න කියන ඉල්ලීම අපිත් කරනවා. ඉන්ධන හිගයත් සමග ලොකු ලොක්කොත් පොදු ප්‍රවාහනයට ගොඩ වෙති. හොඳ ප්‍රවේශයක්. ඉන්ධන හිගයත් සමග වෛද්‍ය ඉංජිනේරු ඇතුළු අනිකුත් විධායක ශ්‍රේණී නිලධාරීන් ක්‍රමක්‍රමයෙන් පොදු ප්‍රවාහන සේවා මගින් රාජකාරිවලට ඒමට පටන්ගෙන ඇතැයි ඒ ආයතනවල ප්‍රධානීහු කියා සිටිති කියලා සිරස්තලයේ සඳහන් කරලා තියෙනවා. මේ රාජ්‍ය නිලධාරීන්ගෙනුත් චුට්ටක් තව උඩට ගියා නම් තමයි හොඳ නේ. දේශපාලන අධිකාරියට එහෙම රනිල් යෝගා ව්‍යායාම වල කියලා ඡායාරූප වාර්තාවක් සහිතව ගෙන එනවා. අපි මේ පිළිබඳව දැනටමත් දැනුවත්. ඒත් එක්කම කිලිනොච්චිය රෝහලේ ඔක්සිජන් පිරවීමේ මධ්‍යස්ථානයට මැර ප්‍රහාරයක්. පාඩුව මිලියන 53යි. ඒ සිරස්තලයේ දිවයිනේ සඳහන් වෙන්නේ ජොන්ස්ටන්ගේ රීඩ් පෙස්සම විභාගයට නොගෙනම ඉවතට කියලා තවත් සිරස්තලයක් සඳහන් කරලා තියෙනවා. මේ සිරස්තලයත් අනිකුත් පුවත්පත්වලත් සඳහන් වුණා. ලන්වීම ඉංජිනේරුවෝ 100ක් රට හැර යාමේ සූදානමක්. ලන්වීම ඉංජිනේරුවෝ රට හැර යන්න සූදානම් වෙනවා කියලායි දිවයින කියන්නේ. මුතුරාජ්‍ය විලක්කර 10ක් LNG ව්‍යාපෘතියට දීමට කැබිනට් අනුමැතිය හිමි වෙලා තිබෙනවා කියලා තවත් සිරස්තලයක් තිබෙනවා. ඒත් එක්කම මැයි මාසයේ උද්දමනය 45.3ට නැගී කියලා තවත් සිරස්තලයක් දිවයිනේ සටහන් කරලා තියෙනවා. ඊයේ දවසේදී අපි දැක්කා
උද්දමනයේ මෙරට ප්‍රවාහන ශාස්ත්‍රයේ ආහාර ශාස්ත්‍රයේ ආර්ථිකමය වශයෙන් උද්දමනය මැයි මාසයට වඩා අප්‍රේල් මාසයට වඩා මැයි මාසයේ වැඩි මැයි මාසයට වඩා මේ එළබෙලා තියෙන ජූනි මාසයේ වැඩි වේවි. මෙහෙම ගියොත් උද්දමනයේ කොතනින් කොයි විදිහට නතර වේද කියන එක බරපතල ගැටලුවක්. අපි ඒ පුවත්පත්වල තොරතුරු තමයි ඒ විදිහට ගත්තේ අරුණ සහ දිවයින. අපි දැන් ලංකාදීපයට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ ප්‍රකාශයක් තමයි ඉහළින්ම වාර්තා කරලා තිබෙන්නේ. එක් මන්ත්‍රීවරයෙකුවත් නැති රනිල් අගමැති වුණ හැටි දැනගන්න කැමැතියි. යෝජනා කළේ ආණ්ඩුවද ජනපදද කියලා ප්‍රශ්නාර්ථ සමගින් ඔහුගේ ප්‍රශ්න කිරීමක් තමයි මේ සිරස්තලයේ ඉහළින්ම සඳහන් කරලා තියෙන්නේ. අමරවීර විමල් මැතිසබේ පැටලිති කියලා තවත් සිරස්තලයක් ඊට පහළින් දක්වා තිබෙනවා. ඒත් එක්කම ප්‍රධාන සිරස්තලයේ විදිහට ලංකාදීපේ වාර්තා කරන්නේ තෙල් නැතිව මැතිසබේත් හෙට අනිද්දා වැසේ. ඉන්ධන අර්බුදයේ හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීමද මේ සතියේ දින දෙකකට සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ තීරණය කළා. පාර්ලිමේන්තුවේ රැස්වුණු අතර මේ සතියේ පාර්ලිමේන්තු කටයුතු යනුව අද දිනට පමණක් සීමා වනු ඇති බවයි ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ තියෙන්නේ. ධම්මික පෙරේරාට එරෙහිව පෙත්සම් පහම විසිවෙයි දියුරුම් දීම අද කියලා තවත් සිරස්තලයක් ලංකාදීපේ සටහන් කරලා තියෙනවා. ඡායාරූපයක් සහිත සිරස්තලයක් තිබෙනවා. පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයේ පාළුවට ගිහිලා තියෙන ආකාරය පිළිබඳව තෙල් නැහැ, රස්සාව නැහැ, මාළු නැහැ, මැනින් කඩත් පාළු වෙලා කියලයි මේ සිරස්තලයෙන් සටහන් කරලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේදී කාලය කාදැමීමෙන් පළක් නැහැ. සජබ ජවිපේ මේ සතියේ වර්ජනයේ කියලා සිරස්තලයේ සඳහන් කරනවා ලංකාදීප මුල් පිටුවේ. ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නැති හේයින් පාර්ලිමේන්තුවේ කාලය කාදැමීම පළක් නොවන බව සඳහන් කරමින් සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු මැතිසභේ වර්ජනය කරමින් පෙරවරුවේ ඊයේ පිටව ගියහ කියලායි මේ සිරස්තලයේ තියෙන්නේ. පිටරට යන ගෘහ සේවිකාවන්ගේ අවම වයස 21යි කියලා තවත් සිරස්තලයක් වාර්තා කරලා තිබෙනවා. ඊයේ දවසේදී අපි දැක්කා මේ සිරස්තලය පිළිබඳව. යෝගාවලට අගමැති සිත ඇදේ කියලා ඡායාරූපයක් සහිතව හොඳ යෝගා අභ්‍යාසයක නිරත වෙලා ඉන්න අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපයක් සහ අනිකුත් රජයේ ඇමතිවරුන්ගේ යෝගා අභ්‍යාසවල නිරත වන ආකාරයේ ඡායාරූපයේ සහිතවයි මේ වාර්තාව ගෙනෙන්නේ. සජබ 21 වගන්ති ගණනාවක් ව්‍යවස්ථාවට පටහැනි ශ්‍රේෂ්ඨාධිකරණ මතය කතානායක දැනුම් දෙයි කියලා සිරස්තලයේ සඳහන් කරනවා. ඒ අතර ඉන්ධන අර්බුදය ලබන සතිය වන විට තරමක පාලනයකට ඇමති අමරවීර කියයි කියලා කියන්නේ මේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් වශයෙන් ඊයේ දවසේදී පැවතුණු මාධ්‍ය හමුවේදී පැවැත්වූ අදහස් පිළිබඳවයි ලංකාදීපේ වාර්තා කරන්නේ. ලන්වීම හිටපු සභාපති ප්‍රනාන්දු හෙට කෝප් කමිටුව හමුවට කියලා කියනවා. එතුමට මතක් කරන්න ඕන උදේට කාලා බීලා හැම කෝප් කමිටුවට යන්න කියලා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රී යෝජනාව සම්මතයි කියලයි මේ සිරස්තලයේ තියෙන්නේ. ඒ අතර පෑලියගොඩ පළතුරු වෙළඳපොළ ගඳගසයි ඩීසල් නැතිව නගර සභා වාහනේ ඉන්නේ නැහැ කියලා කියනවා. අපි පහුගිය දවස්වල දැක්ක කොළඹ නගරේ තැන්වල යලි මේ කුණු ගොඩ ගැසීමේ ප්‍රවණතාවයක් ඇති වෙලා තිබෙනවා. මොකද ඩීසල් ප්‍රශ්න හින්දා නගර සභාවල කුණු ලොරි වලට එම අපද්‍රව්‍ය එකතු කර ගැනීම සඳහා යාමට යම්කිසි ප්‍රායෝගික ගැටලු මතුවලා ඇති. කෙසේ නමුත් ලස්සනට පිරිසුදුව තිබ්බ කොළඹ නගරය යලිත් ජරා ජීර්ණ වෙන්නට නොදී නිසි පාලනයකින් යුතුව පවත්වාගෙන යාම මේ වෙලාවේ වැදගත් කාරණාවක් වෙනවා. මිනිසුන්ට පාරතොට යනකොට අඩුම ගානේ මානසික සුවයවත් තියෙනවා නම් එය ඊටමත් වටිනා සහ වැදගත් කාරණාවක් නිසා පෑලියගොඩ ඛේදවාචකය මරණය පිළිබඳවයි මේ සිරස්තලයේ සඳහන් කරන්නේ ලංකාදීපේ. මහදවල් වෙඩිවරුසාවකින් පෑලියගොඩ වෙළෙන්දකු මරා දමති. සූදු කාරයකින් දෙදෙනෙකු දිගට හරහට වෙඩි තියලා කියලායි මේ සිරස්තලයේ දක්වා තිබෙන්නේ ලංකාදීපේ. අපි කෙටි විරාමයක් ලබා ගමු. විරාමයෙන් පස්සේ යලිත් සියත පත්‍රයෙන් හමු වෙමු අනිකුත් පුවත්පත්වල සිරස්තල බලන්න. විරාමයෙන් පස්සේ සියත පත්‍රෙත් එක්කයි ඔබ යලිත් එකතු වෙන්නේ. අපි පුවත්පත් කිහිපයක්ම මේ වෙන විට උපුටාගෙන අවසන්. ජාතික පුවත්පත් අතුරෙන් අපිට අද සහ දිනමින කියන පුවත්පත් දෙකයි සිරස්තල ටික බලන්නට ඉතිරි වෙලා තියෙන්නේ. අපි මේ
කලින් සඳහන් කළ සහ අපේ සාකච්ඡා කතා කළ කාරණා පිළිබඳවම තමයි බොහෝ විට මෙම පුවත්පත් දෙකෙත් වාර්තා කරලා තිබෙන සිරස්තල වලින්. නමුත් අපි ඒවත් වාර්තා කරලා තියෙන විදිහ වෙනස් නිසා අපි උපුටා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි අර කතා කරපු කාරණාව මෙරට ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම සහ ඒවා මහමග නතර වීම පිළිබඳව වන සිරස්තලයක් දිනමිනේ ප්‍රධාන සිරස්තලයේ විදිහටම වාර්තා කරන්නේ ඊට සම්බන්ධම කාරණාව. කෘෂිකර්ම නොවන නිසා ඩොලර් මිලියන 50ක ව්‍යාපෘතිය හාන්සි. ලක්ෂ ගණන් වැටුප් ලබන නියමවකු සිටියත් තවත් ඩොලර් මිලියන 82ක ව්‍යාපෘතියකුත් අහිමි වෙලා කියලා දිනමින වාර්තා කරනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ අරමුදල් ව්‍යාපෘති සම්බන්ධව කටයුතු කරන උසස් නිලධාරිණියකගේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් ගොවි ජනතාවට සහන සලසන ඇමරිකන් ඩොලර් මිලියන 50ක ව්‍යාපෘතියක් මෙරට ගොවි ජනතාවට අහිමි වෙලා තියෙනවා කියලා දිනමින මේ සිරස්තලයේ සඳහන් කරලා තිබෙනවා. ඒත් එක්කම ධම්මිකගේ පත් කිරීමට එරෙහි පෙත්සම් පහම විසිවෙයි කියලා තවත් සිරස්තලයක් සඳහන් කරලා තියෙනවා දිනමින පුවත්පතේ. වසර 30කට පසු ශ්‍රී ලංකාවේදී සින්හෙව් කැන්ගරුවන් පරදවෙත කියලා ඊය දවසේදී අපිට අහන්න දකින්න ලැබුණු සුබදායී පණවිඩය දිනමිනේ ඉහළින්ම සිරස්තලයක් විදිහට අද වාර්තා කරලා තිබෙනවා. ඒත් එක්කම මේ කෙසෙල් වත්තේ පාතාලය හැප්පි අබෂාන් වෙඩිකා නසී ඝාතනය පසුපස ඉන්දියාවට පලා ගිය දනුක වෙඩික්කරු ගණේ මුල්ලේ සංජීවගේ ගෝලය කියලයි කියන්නේ. පාතාලේ සක්‍රිය වීම මේ දවස්වල අපි වැඩි වශයෙන් දකිනවා. මේ දින කිහිපය තුල වෙඩි තැබීම් කිහිපයක්ම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් අපට වාර්තා වුණා. මේ දරුණු ඛේදවාචකයක් පොලිසිය සහ අනිකුත් ආරක්ෂක අංශ මෙවැනි පාතාලයේ සක්‍රිය ක්‍රියාකාරීත්වයන් පිළිබඳව ඔවුන්ගේ විමර්ශනයන් දැඩි කළ යුතු බව පේන්නට තිබෙනවා. මෙවැනි දේවල් රට තුළ තවත් සිදු නොවිය යුතු දේවල් නිසා මිනිසුන් මේ බොහොම අමාරුවෙන් කාලය ගත කරන කාලයක් මේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන මිනිසුන් ඉන්නේ. ඔවුන්ට නිරපරාධයෙන් නිකරුණේ වෙඩි කාලා මැරෙන්න සිද්ධ වෙන බවක් තමයි දැන් පේන්නට තියෙන්නේ. මේ විදිහට දිගින් දිගටම ක්‍රියාත්මක වුණොත් මේ පාතාල කල්ලි සමාජිකයන්ගේ ක්‍රියාකාරකම් ඒ නිසා ඒ වෙනුවෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය අපි දැඩිව අවධාරණය කරන්න කැමැතියි. 21 පාර්ලිමේන්තු බහුතරයකින් ජනමත විචාරණයකින් අනුමත කළ යුතුයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායක පාර්ලිමේන්තුවට දැනුම් දී කියලා සිරස්තලයේ සඳහන් කරලා තියෙනවා. ඒ දවසේදී පාර්ලිමේන්තුවේ අපි දැක්ක අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ඇමතිවරයා විසින් එහි සඳහන් වන කරුණු කාරණා පිළිබඳව දීර්ඝ විස්තර සහිතව පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාව තුළ එම කරුණු කාරණා පිළිබඳව අඩංගු වෙලා තිබුණා තොරතුරු 21 වෙනි සංශෝධනයේ අඩංගු විය යුතු දේවල් සහ ජනමත විචාරණයකින් අනුමත කරගත යුත්තේ මොනවාද කියන කාරණාව පිළිබඳව. ඇඹිලිපිටියේ මහාධිකරණ විනිසුරට පාට් දැමූ බස් රියදුරු රිමාන්ඩ්. ඇඹිලිපිටියේ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා තෙදිනක නිවාඩුවකින් පසුව පසුගියදා සිය රාජකාරී සඳහා තම ආරක්ෂක නිලධාරියා සමග ඇඹිලිපිටියේ මහාධිකරණයට යමින් සිටියේදී මග හරස් කරමින් පරුෂ වචනයෙන් බැනවදමින් කලහකාරීව හැසිරුණු පුද්ගලයෙකු සපගස්කන්ධ පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලයි මේ සිරස්තලයේ සඳහන් කරලා තියෙන්නේ. ඒත් එක්කම ඩෙන්ගු උවදුර පිළිබඳව මේ දවස්වල වැඩි වශයෙන් කතා බහට ලක් වෙනවා. කොවිඩ් වසංගතයේ මැඩලීම් සඳහා සෞඛ්‍ය අංශ පසුගිය කාලය පුරාවටම දැඩි වෙහෙසක් ගත්තා. මේ වන විට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය අංශවල වැඩි අවධානය යොමු වෙලා තියෙන්නේ කොවිඩ් වලින් බැහැරව ඩෙන්ගු වසංගතය මාරාන්තික ඩෙන්ගු රෝගය මෙරට ජනතාවට වැළඳීමෙන් වළකා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව අවධානය යොමු කිරීම සඳහායි. කොහොම නමුත් මහනුවර නගරයේ පාසල් 32න් 30කම ඩෙන්ගු කීටයෝ කියලා සිරස්තලයේ සඳහන් කරලා තියෙනවා. රෝගීන් 100කගෙන් 69ක්ම පාසල් සිසුවෝ කියලයි මේ සිරස්තලයේ දක්වා තිබෙන්නේ. මේ මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර නගරයේ පවතින තත්වයේ කොළඹ තත්වයත් පිළිබඳවත් බොහෝ දෙනෙක් කතා බහ කරනවා. කොළඹ තමා ඩෙන්ගු රෝගීන් වැඩිම ප්‍රමාණයක් පෙර සිටම වාර්තා වන දිස්ත්‍රික්කයේ නගරයේ බවට පත්වෙන්නේ. කොහොම නමුත් ඩෙන්ගු මාරාන්තික රෝගයක් නිසා තමන්ගේ අවට වටපිටාව පිරිසුදුව පවත්වාගෙන යාම
ඊට අමත් වැදගත් කාරණාවක් විදිහට දක්වන්න පුළුවන්කම ලැබෙනවා. අරගලයේ ක්‍රියාකාරීන් 9 අල්ලන්න පොලිසි 9කට පවරයි කියලා සිරස්තලය සඳහන් කරනවා දිනමින පුවත්පතේ. ගාලමෝදුර අරගලය භූමියට පහර දීම සිදුවී මසක් ගත වුණු දින කොළඹ කොටුව මාර්ග රැසක සහ පොලිස් මුරස්ථාන ඉදිරිපිට විරෝධතා දක්වමින් කලහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වී ඇති භික්ෂූන් වහන්සේ දෙනමක් ඇතුළු 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ ඉලක්කය කොළඹ පොලිස් ස්ථාන 9කට පවරලා තියෙනවා කියලයි වාර්තා වෙන්නේ. ඒත් එක්කම තවත් සිරස්තල කිහිපයක් තිබෙනවා දිනමින පුවත්පතේ. ඒ වෙත අවධානය යොමු කරමු. විදේශ විනිමය උපයන ශ්‍රී ලාංකිකයින්ට පොලි රහිත ණය. විදේශ විනිමය උපයන ශ්‍රී ලාංකිකයින් මෙරට සහ විදේශයන්හි සිටින අයවලුන් දිරිමත් කිරීම සඳහා රජය විසින් පසුගිය දින කිහිපය පුරාවටම විවිධ වූ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරන ආකාරය අපි දැක්කා. ඊට අදාළ සිරස්තලයක් තමයි දිනමින මේ වාර්තා කරන්නේ. මෙරටට විදේශ විනිමය උපයා දෙන විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහා පොලි රහිත සුවිශේෂී ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වෙතයි ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුර ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඊයේ පැවසුවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම අනිකුත් සිරස්තල වෙත අවධානය යොමු කරන්න මෙරට පාතාලයෝ ඉන්දියාවේ සිට කඳවුරක සිට දැවැන්ත කුඩු ජාවාරමක ඉන්දියාවේ පිහිටි එලිමහන් සිර කඳවුරක රඳවා සිටින මෙරට ප්‍රබල මත්කුඩු ජාවාරම් කරුවන් පිරිසක් ජංගම දුරකථන භාවිතා කරමින් ඉන්දියාවේ සිට මන්නාරම හරහා මෙරටට මදුරාවේ රැගෙන යීමේ මහා පරිමාණ ජාවාරමක නිරත වී සිටින බව බුද්ධි අංශ මගින් හෙළි කරගෙන තිබෙනවා කියලා එම සිරස්තලයේ දක්වා තිබෙනවා. නරක් වූ සැමන් විකුණු ලොක්කෝ අද පාරිභෝගික අධිකාරියට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවටගත් රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කල්ලිකුත් වීමට ආසන්න ටින් මාළුතෝගේ තිබූ ආයතනයේ අධ්‍යක්ෂකවරුන් අද විමර්ශන සඳහා කැඳවා ඇතැයි පාරිභෝගික සේවාධිකාරියගේ ප්‍රකාශය මෙලෙස දිනමින පුවත්පතේ සිරස්තලයට අරගෙන තිබෙනවා. විදේශගත වන කාන්තාවන්ගේ අවම වයස සංශෝධනය කිරීම පිළිබඳවයි මේ සිරස්තලයේ ශ්‍රී ලාංකික කාන්තාවන්ට ගෘහාශ්‍රිත විදේශ රැකියාවක නිරත වීම සඳහා අවම වයස් සීමාව අවුරුදු 21 ලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වෙලා තිබෙනවා කියලා මේ සිරස්තලයේ දක්වා තිබෙනවා. ඒත් එක්කම විපක්ෂයේ සියලු පක්ෂ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ තීරණය පිළිබඳව දිනමිනේ දක්වා තිබෙනවා. ඊට අමතරව තවත් සිරස්තලයක් තිබෙනවා ඊට යටින් කෝප් කමිටුවට එන නිලධාරීන්ට දිවුරුම අනිවාර්යයි කියලා මේ ගැනත් අපි කලින් කතා කළා. විශේෂ කෝප් කමිටු රැස්වීමකදී තමයි මෙම තීරණය අරගෙන තිබෙන්නේ. PMB සහ ලබන සතියේ වෙළඳපොළට ලැබෙනවා කියලා සිරස්තලයේ සඳහන් කරලා තියෙනවා. ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශය පවතින අර්බුදයට පාර්ලිමේන්තුව තුළ තවමත් විසඳුමක් නැහැ කියලා ඔහුගේ ප්‍රකාශය සිරස්තලයක් විදිහට ඔපුටා දක්වා තිබෙනවා. පිරවුම්හල් අසල චණ්ඩි ගැන පොලිසියේ අවධානය කියලා තවත් සිරස්තලයක් සඳහන් කරලා තියෙනවා. එහි දැක්වෙන්නේ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පාතාලයට සම්බන්ධ පිරිස් පෝලිම් වල රැඳී සිටින ජනතාවට සහ පොම්පකරුවන්ට තර්ජනය කර බලහත්කාරයෙන් ඉන්ධන ගැනීම සිදුවන්නේ දැයි සොයා බැලීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමු වෙලා තියෙනවා කියලයි මේ සිරස්තලයේ තියෙන්නේ. අපි අවධානය යොමු කරමු අද පුවත්පතට මාළු නැති මාළු වෙළඳපොළ කියලා ඡායාරූපයක් සහිත සිරස්තලයක් තිබෙනවා. ඒ සිරස්තලයේ දැක්වෙන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ හිස්ව තිබෙන ආකාරය සහ ඉන්ධන අර්බුදයේ හේතුවෙන් දීවර කර්මාන්තයේ නිරත වීමට ඇති අපහසුතාවය එලෙස මසුන් අල්ලාගෙන පැමිණියද නැවතත් ඉන්ධන ගැටලුව හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න ප්‍රවාහනය කළ නොහැකි වීම සහ පැමිණ මිලදී ගන්නා ගැනුම්කරුවන්ට මත්ස්‍ය වෙළඳපොළට පැමිණීම සඳහා ඉන්ධන නොමැතිකම එහි අලවිය ශීඝ්‍ර ලෙස පහත වැටීම ආදී හේතු නිසා මේ තත්ත්වය උදා වෙලා තියෙනවා කියලායි අද පුවත්පත වාර්තා කරන්නේ. විපක්ෂීය පාර්ලිමේන්තුව සතියක් වර්ජනය කරයි. වෙල්ගම චම්පික හා රතන හිමිත් එක්වෙයි. ගිරාපෝතක ආණ්ඩුවේ ජනතාව ඇඳවීමේ ක්‍රියාවලියට විපක්ෂීය මන්ත්‍රීවරුන් සම්බන්ධ වෙන්නේ නැහැ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශයයි එලෙස අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන්නේ. ජූනි 1 සිට බස් ගාස්තුව යළිත් වැඩි වෙයි. අවම බස් ගාස්තුව රුපියල් 3කින් හා
එතෙන් පටන් ගාස්තුව 15%ත් 20ත් අතර ගණනකින් වැඩි වේ කියලා ප්‍රශ්නාර්ථ සහිතවයි මේ සිරස්තලය අද පුවත්පතේ දක්වා තිබෙන්නේ. මැයි උද්දමනය 45.3යි. ආහාර කාණ්ඩයේ උද්දමනය 58%ක් දක්වා ඉහළයයි කියලා අද පුවත්පත වාර්තා කරනවා. අගමැති දුහුරයට රනිල් යෝජනා කළේ කවුද කියලා හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රශ්නය ප්‍රශ්නාර්ථ සලකුණු සහිතව වාර්තා කරන්නේ අද පුවත්පතේ මුල් පිටු සිරස්තල අතරේ. අමතර කොටස් නැහැ. ලංගම බස් දහසක් ධාවනයෙන් ඉවතට අමතර කොටස් නැතුව ලංගම බසුත් ධාවනයෙන් ඉවත කරනවා නම් මේ වෙන විට රටේ අනෙකුත් සාමාන්‍ය ජනතාවගේ වාහනවල අමතර උපාංග පිළිබඳව කතා කරන්න දෙයක් නැහැනේ. මේ දවස්වල අමතර උපාංග මිල දෙගුණයකින් තුන්ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඊටමත් ඉහළ මිලකින් තමයි මේවා අලෙවි වෙන්නේ. බොහෝ විට එලෙස අලෙවි වෙන්නේ භාණ්ඩ ඊටමත් අවමයි අඩුයි වාහනවල අමතර උපාංග රට තුල නැහැ. හොයාගත්තත් ඒවා ඊටමත් මිලාදිකයි ආනයනය කරන්නෙත් නැහැ. ඒ නිසා පෞද්ගලික වාහනත් තව ටික කාලයකින් මෙහෙම ගියොත් ඉන්නම් භාවිතයෙන් ඉවත් කරන්න තමයි සිද්ධ වෙන්නේ. කුමක් හෝ අනතුරක් සිදු වුණොත් එහෙම හීරුණොත් එහෙම අමුතු උපාංගයක් අලුත් වැඩියා කරගන්න හෝ නැවත ප්‍රතිස්ථාපනය කරන්න අවශ්‍යතාවයක් මතු වුණොත් එහෙම ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය වෙනවා විතරක් නෙමෙයි ඒක සිදු කරගන්නත් හැකියාව ඊටමත් අවම මට්ටමක තියෙන්නේ. ධම්මිකට පාර්ලිමේන්තු දොර ඇරෙයි ධම්මිකට එරෙහි පෙත්සම් ප්‍රතික්ෂේපයි කියලා අද පුවත්පතේ ප්‍රධාන සිරස්තල අතුරේ වාර්තා කරලා තිබෙනවා. පෑලියගොඩ මැනින් පොලේදී මහදවල් වෙඩි තැබීමක් අයෙක් මරට කියලා මෙහිත් සිරස්තල අතරේ සඳහන් කරනවා. කෝප් කමිටුව කැඳවන නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගැන දිවුරුමක් ගැනීමේ තීන්දුවක් ගැන තිබෙනවා කියලා අද වාර්තා කරනවා. 21කට අදාළ වගන්ති ගණනකට විශේෂ බහුතරයක් හා ජනමත විචාරණයක් ඕනෑ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකට දැනුම් දෙයි කියලා අපි කලින් උපුටාගත් වාර්තාවල අඩංගු වන සිරස්තලයක්ම තමයි මෙහි උපුටා දක්වා තිබෙන්නේ අද පුවත්පතෙත්. අපේ පුවත්පත්වල මුල් පිටුවල තියෙන සිරස්තල මොනවද කියලා කතා බහ කළා. අපි කාටූන් නරඹන්න කාටූන් පිළිබඳව කතා බහ කරන්න අවශ්‍යයි. අපි මේ විරාමෙන් පසුව යලිත් හමු වෙමු සියත පත්තරයෙන්. සියත පත්තරෙන් අපි දැන් සූදානම් වෙන්නේ දවසේ කාටූන් වෙත අවධානය යොමු කරන්න. මවබිම පුවත්පතේ ඇතුළු පිටුවේ තියෙන දවසේ පද 4 විදුර අබේනායකගේ කවි පෙළ වෙතයි අපි මුලින්ම කාටූන් තුලින් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. තියෙන්නේ මෙන්න මෙහෙම. එනවලු ආහාර හිඟයක් ළඟදීම අගමැති රනිල් ගෙනි අනතුරු ඇඟවීම. ඔහුවැල් පාලමේ බිම බල බලතාම කල යුතු දිරිය මවකට දරුවාදීම කියලා. අග්‍රාමාත්‍යවරයාගේ පසුගිය දවසක පැවති කතාවේදී අර හුණුවටේ කතාවේ ගෘෂාගේ කතාව පිළිබඳව සිහිපත් කළානේ අගමැතිතුමා. ඉතින් මේ පිළිබඳව තමයි මේ දවසේ පද 4 තුලින් විදුර අබේනායක ලියන්නේ. අපි බෙම්පියා කාටූනේ වෙත අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා දිවයින පුවත්පතේ. බෙම්පියා ඉන්නවා. බෙම්පියා අහනවා චාලි අයියාගෙන්. චාලි අයියේ තෙල් ෂෙඩ් වල මැරයෝ රජ වෙලාලු. උන් පොලිමේ ඉන්න අය එලෝලා බලෙන් තෙල් ගහ ගන්නවලු. බෙම්පියෝ 69 ලක්ෂයක් ඡන්දය දීලා ආණ්ඩුවක් පත් කරගත්තේ එහෙනම් මැරයෝ රජ කරවන්නනේ. මැරයෝ රජ කරවන්නනේ කියලා මේ බෙම්පියාට කියන්නේ චාලි අයියා 69 ලක්ෂයක් ඡන්දය දීලා මේ ආණ්ඩුව පත් කරගත්තේ. ඒත් එක්කම මේ ආතාපේ කවි පෙළ වෙත අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ දිවයින පුවත්පතේ. මුදලාලිලාගෙන් ගලවා සහල් බලේ ගන්නවා වී අලවි මණ්ඩලයට කියලා අමරවීර මැතිදුන් පවසන විටදී ආතාපේ කීවා හොඳ කතාවක්. කඩලා ඒකාධිකාරිය කියන එක වැඩ කෙරුවොතින් ලොකු දෙයකිය නොමැත්තේ සැක. ඊටත් කලින් නිවැරදි පිළිවෙත කරක හරියට බෙදා දිය යුතු වෙයි පොහොර ටික. ආතාපේ කවි පෙළ හොමයි. ඒත් එක්කම ජයරත්න වික්‍රමසිංහගේ කාටූනේ තියෙනවා මේ කාටූනේ ඇඳලා තියෙන්නේ ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරිකයෙක් අපිට බැලු බැලමට නම් පේන්නේ ඩඩ්ලි සිරිසේන මහත්තයා වගේ ටිකක් මහත ශරීරයකින් යුක්තව මේ කාටූනේ ඇඳලා තියෙන්නේ. මේ ශරීරය ලියලා තියෙනවා ඇඳුමේ පරණ හාල් තොග කියලා. පරණ හාල් තොග කියලා ටිකක් ලොකුවට ඇඳලා තියෙන්නේ. මම පාලන මිලට හාල් දෙන්න සූදානම් කියලා කියනවා. මේ නොකිය කියන්නේ පරණ හාල් තොග තමයි ඔය පරණ හාල් තොග තමයි මේ විදිහට මේ පාලන මිලට දෙන්න සූදානම් වෙලා තියෙන්නේ කියලායි ඒ විදිහට කියන්නේ කාටූනේ.
එහෙම වෙන්න ඇති අදහස් කරන්නේ. ඕකයි තත්ත්වේ කවි පෙළ වෙතයි අවධානය යොමු කරන්නේ. අනුරාධගේ කවි පෙළ ගන්නයි කීව විටදී වැසු වටකොළය ඉල්ලයි සජිත් දැන් රට කරවන බලය අනුරත් පැතූ වොත් අගමැති හුරතලය ඔක්කොම ප්‍රශ්න ටික ඉවරයි එල්ල ඵලය එල එලය ඔක්කොම ප්‍රශ්න ටික ඉවරයි එල එලය කියලයි ඕකයි තත්ත්වයේ කවි පෙළද කියන්නේ. චමෝද් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුනේට අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පාලනය මට බාර දෙන්න. ප්‍රශ්නවලට විසඳුම මා සතුයි කියලා සජිත් කියනවා. ප්‍රශ්න විසඳන්න තියෙන වොමනාව අවංක නම් ඕකට බලයම ඉල්ල ඉන්න ඕනේ බං. ප්‍රශ්න විසඳන්න තියෙන වොමනාව අවංක නම් ඕකට බලයම ඉල්ල ඉන්න බෑ බං කියලයි කියන්නේ ශ්‍රී සමයන් කාටුනේ. අපි දැන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ අංජනගේ කියලා වැඩක් නැහැ කාටුනේට. කාටුනේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. දැන් තෙල් පෝලිම් වල වෙනම උපසංස්කෘතියක් හැදිලා. එතන සින්දු කියනවා, කැරම් ගහනවා, උයනවා, කනවා, බොනවා. අනිත් පැත්තෙන් කියනවා රණ්ඩු වෙනවා. කොටින්ම කියනවා නම් නැත්තේ තෙල් විතරයි කියලයි කියලා වැඩක් නැහැ කාටුනෙන් අද දක්වා තියෙන්නේ දිනමින පුවත්පතේ. අපි ඊළඟට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත කාටුනේට දිනමින පුවත්පතේ. දෙන්නේ කතා බහ කරන ඉන්න අතරේ මෙන්න මෙහෙමයි මේ සාකච්ඡාව වෙන්නේ. අගමැති මායි එකට වැඩ කරලා තියෙනවා කියලා මෛත්‍රී කියනවා බං. අනිත් පැත්තෙන් කියනවා එකට කඹණන් ඇද්දා. එකට කඹණන් ඇද්දා සර් කියලයි ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතේ තියෙන්නේ. ඇත්ත නැත්ත කවි පෙළ රටේ මුල දිසානායක ලියන්නේ. ගෝටා ගෝගමේ අරගල කෙරෙන්නේ සාමකාමී අන්දමටයි කියන්නේ. නැත ඒ බවක් නම් මේ විදිහට පෙනෙන්නේ කුමටද එහෙම නම් බැරියර් කඩන්නේ. මෙරටට පැමිණි IMF බලධාරී උත්සුක වන විටක ඉටු කර තම කාරී බාධා කළ අයුරු දුටුවෙමු කරගෝරී මතුවන අන්තවාදය ගැන ඇත තේරී කියලා ඒ කවි පෙළේ රටේ මුලේ මුදන්නායක කියනවා. ඊළඟට දිනමිනේ අපි තවත් කාටුනයක් දකිනවා. ඒ කාටුනය මෙන්න මෙහෙම කාටුනේ තියෙන ඔබට දැන් බලන්න පුළුවන් මේ කාටුනය නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් ඇහෙනවා මේ පැත්තෙන්. සජබට ජවිපෙට රටට ඩොලර් ගේන වැඩපිළිවෙලක් නැහැ. නිමල් සිරිපාලද සිල්වාගේ ප්‍රකාශය. මැද ඉන්නවා ගැමියෙක් ජනතාව නියෝජනය කරන ගැමියෙක්. එයා මේ අනුර කුමාර දිසානායක සහ මේ සජිත් ප්‍රේමදාස වගේ පේන දෙන්නෙක් පැත්තට හැරිලා කියනවා පෙන්නන්න සෑර් කියලයි කියන්නේ රටට ඩොලර් ගේන වැඩපිළිවෙල. ඔන්න ඔහොම තමයි අද දවසේදී අතුල් පිටුවල කාටුන් සඳහන් කරලා තියෙන්නේ. අපි මුල් පිටු කාටුන් වෙත අවධානය යොමු කරමු. මම මුලින්ම අරුණ පුවත්පතේ හුරේරා කාටුනේටයි හසන්ත විජේනායකගේ අවධානය. ඉන්ධන නැති නිසා පාර්ලිමේන්තුව පවත්වන්න වෙන්නේ සතියට දින 2යිලු. ඉන්ධන අර්බුදයෙන් ලාභයක් වෙනවා දැක්කමයි කියලා ඔන්න හුරේරා කාටුනෙන් කියලා තියෙනවා. ඒත් එක්කම අපි දැන් බලාපොරොත්තු වෙන්නේ දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් කාටුනේට අවධානය යොමු කරන්න. තෙල් පෝලිම් වල මැරයෝ රජ කරනවලු. අලුත් පොලිස් ඇමති නිදිපිටි බීලවද්ද? අලුත් පොලිස් ඇමති නිදිපිටි බීලවද්ද කියලා අහනවා මේ තෙල් පෝලිම් වල මැරයෝ රජ කරන හින්දා. පංකජ රුවින්දගේ සරදම් කාටුනේටයි අවධානය. හොර ආණ්ඩුව එළවා වගකීම මට බාර දෙන්න කියලා සජිත් කියනවා. අන්දරේ කුඹුරේ ගලායින් කරපු හැටි මතක් වෙනවා කියලා අනිත් පැත්තෙන් කියන්නේ. හරි අපූර්ව උදාහරණයක්. අපි අවසාන වශයෙන් අංජනගේ කාටුනේටයි අවධානය යොමු කරන්නේ. කතා බහ ඇති වෙන්නේ මෙන්න මෙහෙම. ආණ්ඩුව එළවලා වගකීම එයාට බාර දෙන්න කියලා සජිත් කියනවා. අර කලින් කියපු කාටුනේ වගේමයි. ඉතින් බාර ගන්න කිව්වම ගත්තය. දැන් හැමෝම කියනවා ආණ්ඩුව අපිට දෙන්න අපි කොරඤ්ඤං කියලා. හැබැයි ඉතින් කියපු වෙලාවෙ නම් කවුරුත් ආණ්ඩුව බාරගත්තේ නැහැ. මේ වගකීම බාරගත්තේ නැහැ. දැන් නම් කියනවා කරන්නම් කියලා. අපි හෙටත් හමු වෙමු උදෑසන 6:30ට සියයට පතරෙන්. ඔබට ජයග්‍රාහී සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.